ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්මදානය සිදු කිරීම සඳහා ඩුබාහි සේවයේ නියුතු ජයන්ත කරුණානායක, සුජාන් වසන්ත සහ දයාලාල් නන්දකුමාර යන පිරිස දායකත්වය දරලා තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය ආදරණීය දෙමාපියන් ඇතුළු සීල කල්යාණ මිත්‍රයන් හටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් වූ නිවන් මඟ පූර්ණය කිරීම පිණිසම හේතු වාසනා වේවා. ලක්වැසි ලොවැසි ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම කුසලයේ හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මෙම කුසලයේ හේතු වාසනා වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාටමත්, රෝග වලින් පීඩාවට පත් සෑම සියලු දෙනාටමත් කායිකවත් මානසිකවත් සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභික්ඛන්තම්බෝ ගෝතම අභික්ඛන්තම්බෝ ගෝතම සීතාපිපෝ ගෝතම නික්කුජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මුල්ලස්සව මග්ගං ආචික්කීය අන්ධකාරේවා තේලපජ්ජෝ තංජාරීය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති එවමෙතං ගෝතා ගෝතමේන අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ ය සහං භගවන්තං ධම්මංච භික්ඛු සංඝංච සරණං පානුපේතං සරණං ගතං තීති. මෙම ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාභිලාෂී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් අපට බලබා දී තිබෙන මාතෘකාව තමයි තිසරණ සහිත පන්සිල් රකිමින් නිවන් මාර්ගය අවබෝධ කරගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න කියන එක. ඊට ගැලපෙන දහම් පාඨයක් තමයි මා මුලින් ගත්තේ. දැන් අපි තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ සමාජයට වසර 350ක් විතර තිස්සේ දිනුනා වූ මේ සමාජයට විහාරස්ථානයේ මූලික කොටගත් ඇති කරගන්නා වූ සංවරයක් තුළ ගිහි සමාජය සඳහා තිසරණ සහිත පංචශීලය, පොයටාට සීලය, ස්වාමීන් වහන්සේලා සහ උපසම්පදා සීලය, සාමණේර සීලය ආදී වශයෙන් සීල් ප්‍රභේද පවතිනවා. මේ තිසරණ ගත වීම දරුවන්ගේ කාලයේදී වාක්‍යයක් කීමෙන් කරන දෙයක්. ඒ කියන කාලේ ඒ පිළිබඳව සිංහල තේරුම තබා මේ මොකට මොනවට කියනවද කියලාවත් දන්නේ නැහැ. පස්සේ තමයි ටිකක් ඔය සිංහලෙන් දැනගන්නේ. ඒ වගේම පංචශීල ශික්ෂාපද දරුවන් කියන කාලේ වුන් අතින් රැකුණා. පංචශීල ශික්ෂාපද වලින් පෙන්වන්නේ වෛර 5ක් දුරලනවා කියලා. ඒ කියන්නේ ඒ ශික්ෂාපද සමාදානයෙන් පෙන්වන්නේ පුද්ගලයෙක් වශයෙන් Taman දුකටපත් වෙන කාරණා 5කින් වැළකී වැළලුවාම ඒ නිසා ඇති වෙන දුක් නෑ කියන එක. සංසාරික දුක් නෑ කියන එක නෙවෙයි. පරිහානියටපත් වෙන්න තියෙන ප්‍රාණඝාතය කියන එක, සතුන් මැරීම. ශික්ෂාපදයේ සතුන් මරන්න නැත්නම් සිල් තියෙන්නේ. හොරකම් කිරීම කියන එක අන්සතු දේවල් සරසිතින් ගැනීම, රජයේ හෝ පෞද්ගලික නොකරනවන්නේ සිල් තියෙන්නේ. කාමයට හැසිරෙන්න පුළුවන් සමාජයක් තියෙනවා. අනිත්‍යාචාරය කියන්නේ ඊට පිටින් යන එක. බොරු කියන්නේ නැති එක. කාම මිත්‍යාචාරයෙන් හැසිර වැළකින එක තමයි කාම මිත්‍යාචාර වගේම කියන්නේ කාමයේ වැරදි ආකාරයෙන් හැසිරෙන්නේ නැති එක. බොරු නොකියන එක, මත්පැන් පානය කරන්නේ නැති එක. එතකොට පංචශීලය කියලා කියන්නේ මේ පහ කරන්නේ නැත්නම් ඒකයි. ඔය ස්වාමින් වහන්සේ කියවන පමණින් මේක කියනවට නෙවෙයි. දැන් වර්තමාන සමාජයේ මම දකින්නේ තිසරණයත් කියවනවා, පන්තිලියත් කියවනවා. එතන ඉඳලා නම් බෑ.
මේ පහෙන් වලකිනවා නම් සමාජයට වෛරය පතරීමේ ආකාර පහකින් වලකිනවා කියලා පැහැදිලි කරලා තිබෙනවා. ඒක Tamanට දුකටපත් වෙන හේතු අඩු වෙන කාරණයක් වෙනවා. පංචශීලය. පංච පාපයකින් වැළකීම පංචශීලය කියලා කියන්නේ. ඒ වත්මන් සමාජයේ බොහෝ කල් කෙනෙක් එහෙම රැකලා තිබෙනවා නම් හොඳයි. නමුත් ඔය කියන තරමටම මේ සමාජයේ සිටසියක් අවංකද කියන එක පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. සතුන් මරන්නේ නැහැ කිව්වට මස් පින සතෙක් අහුනොත් ආවෙක් එහෙම පනලා ගිහින් මරයි. හොරකම් කරන්නේ නැහැ කිව්වට ඕන කෙනෙක් ආයතනකින් අහුනොත් හොරකම කරයි. බොරු කියන්නේ නැහැ කිව්වට තවන්ට ලාභයක් ලැබෙනවා දැක්කොත් බොරුත් කියයි. මත්පැන් පානය කරන්නේ නැහැ කිව්වට 80ක් මත්පැන් පානය කරයි. ඒ නිසා මේ සමාජය තුළ මම දකින්නේ නැහැ ඔය කියන විදිහට පන්සිල් රකින්න ඉන්නවද කියලා. ඉන්නවා නම් හොඳයි. ඔය බොරු කියන එක සාමාන්‍යයෙන් මෙහෙම මම පැහැදිලි කරන්නම්කෝ. සාමාන්‍යයෙන් ඒක විස්තර කරන ආකාර ගොඩක් තියෙනවා. මට ඒක කියන්න ගොත් අදාළ තැනට යන්න බෑ. සාමාන්‍යයෙන් ගත්ත දේ ගත්තේ නැහැ කියනවා නම් ගත්තේ නැති දේ ගත්තා නම් කියනවා නම් සාක්ෂි විමසපුවම බොරු කියනවා නම් කියලා තමයි ඔක පෙන්වනවා. සක්කි පුට්ටෝ මුසාවෘති. ඒ නිසා ඔය පෘථග්ජන පුද්ගලයා සිටසියක් අවංක නැහැ. වාසියේදී අනිත් පැත්තට හැරෙනවා. ඒ නිසා මම කියන්නේ කෙනෙක් පන්සිල් 100%ක්ම රකින්නයි කියලා පෘථග්ජන මට්ටමේදී. ඒ නිසා රකින්නවා නම් හොඳයි. ඒකට පුළුවන් මන්සිල් පංචපාපයෙන් වළකින්න පුළුවන් තත්වයක් එනවා ධර්මයන් තේරෙනකොට. එතකල් මේක වචනයෙන් කීවට තමන් අවංකව හිතලා බලන්න උසාවියකදී නඩුවක් සම්බන්ධයෙන් ගත් කල වාසිය සඳහා බොරු කියන්නේ නැද්ද කියලා. අන්න ඒ වගේ කල්පනා කරලා බලන්න ඔය කියන විදිහටම වචන ටික කියවන එක නෙමෙයි ශික්ෂාපාද කියන්නේ පවෙන් වැළකීමක්. ඔකේ පවෙන් වැළකීමක් තියෙන්නේ. ඒක කරනවා නම් පව් කරනවා. අනිත් එක තිසරණය. තිසරණය අපිට ළමා කාලේ කිව්ව පමණින් තිසරණේ පිහිටන්නේ නැහැ. ඒක නිකන් වචන තුනක් විතරයි. මන්දයත් ඉතිහාසයේ හොයා බලනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ හමුවට ආපු කවුරුත් පළමුවෙන් වාද විවාද කරන්න ආපු අය වනහඬ ආපු අය බෞද්ධයෝ නෙවෙයි. තිසරණගත වුවොත් නෙවෙයි. උන්වහන්සේගේ ඇසුරේ සාකච්ඡාවක් කරලා තිබෙන්නේ. උන්වහන්සේ ධර්ම දේශනාවක් කරලා තිනවා නැත්නම් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා තිබෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවල මුල පෙන්වන්නේ නැහැ ධර්ම ශ්‍රවණය පෙර තිසරණ සහිත පංචශීල සමාදන් වෙන නමස්කාරය කියන්න කියලා තිසරණ සහිත පන්සිල් දීලා බුදුහාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තයි කියලා එක සූත්‍රයකවත් පෙන්වන්නේ නැහැ. එහෙම වුණා නම් අනිවාර්යෙන් ආනන්ද හාමුදුරුවෝ ඒකත් කියලා තිනවා එවං මේසතං පාඨේ. මොකද එවං මේසතං පාඨේ කියන්නේ පූර්විකාවනේ සිදු වුණ දේ. ඒ එහෙම දෙයක් සිදු වෙලා නැහැ. නමුත් මේ සූත්‍ර දේශනාවල අග තියෙනවා සිදු වුණ දෙයක්. අන්න එතනින් තමයි මේක හොයාගන්න ඕනේ. ඔවුන් යම් යම් දෘෂ්ටි වල හිටපු අය. නමුත් ඒ දෘෂ්ටි කැඩී යන්න බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. ඒ පැහැදීම තමයි අභික්ඛන්තං කියන වචනෙන් පාවිච්චි කරන්නේ. මනස්කාන්තයි කියන එක. කොයි වගේද කියලාත් කියනවා. සේයතාපි කියන වචනෙන් පැහැදිලි කරන්නේ කොයි වගේද මේ පැහැදීම? Tamanට ඇති වුණා වූ පැහැදීම. හරි ලස්සන උදාහරණයක් තියෙනවා. සූත්‍ර දේශනා 100 ගණනක තියෙනවා මේක. වසාතිබූ දෙයක් විවෘත කර පෙන්වුවා හා සමානයි. යටිකුරු කළ දෙයක් උඩු කර පෙන්වුවා හා සමානයි. පාර වැරදුන කෙනෙකුට පාර පෙන්වුවා හා සමානයි. ඇස් දෙකක් තියාන රූපත් තියාන කරවලට වෙලා ඉන්නකොට අඩුවක් තිබුණා දැන්. රූපත් තියෙනවා ඇසුත් තියෙනවා බලන්න එළිය නැහැ. එළියක් දැල්ලා දුන්නා හා සමානයි. මේ සදහම් යාලෝකයේ මේ ඇත්ත පේන්න. ඔබ වහන්සේ වදාළ ධර්මයේ මට තේරුණා අද පටන් මම තෙරුවන් සරණ ගත වුණු උපාසකයෙක්ට උපාසිකාවක් කොට සලකනසේක්වා. අන්න මෙතන තමයි බෞද්ධ විශේෂයෙන් හොයාගන්න ඕන කාරණාව. බුද්ධ කාලීනව මිනිස්සු බෞද්ධ වුණේ බණ අහලා ඊට පස්සේ තෙරුවන් සරණ ගත කරගෙන තියෙන්නේ. බණ තේරුණ පුද්ගලයා තමයි තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ. නමුත් වර්තමානයේ අපි પરම්පරාවෙන් මේ තෙරුවන් සරණ යනවා නෙමෙයි කියනවා විතරයි. ඔය ඉස්කෝලේ මට්ටමින් ඕක කියවපු කිසිවෙකුට මම කියනවා තෙරුවන් සරණ නැහැ. තෙරුවන් සරණ පිළිටන්නේ කොතනදලා කියලා මම අපි හොයන්න තියෙනවා. මතක තබා ගන්න. මේ තෙරුවන් සරණ ගෙවල් හදන්න වාහන එලවන්න ගඩොල් කපන්න තියෙන එකක් නෙවෙයිනේ. සසර දුකින් මිදීම සඳහා තියෙන දෙයක්. සසර දුක් රැස් කරන්නේ කවුද? පෘථග්ජන පුද්ගලයා. පෘථග්ජන පුද්ගලයා සසර දුක් රැස් කරන බව දන්නෙත් නැහැ. එහෙනම් ඔවුන්ට තෙරුවන් සරණ නැහැ. ඔබ හිතන් හිටියට තෙරුවන් සරණ තියෙනවායි කියලා
තෙරුවන් සරණ ආරම්භ වෙන්නේ සද්ධර්මයේ තේරුණාම සෝවාන් වලින් එහා පැත්තට. සතර දුකින් මිදීමට කෙලෙස් නැතිවීම මාර්ගය ආරම්භ වෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට. ඔවුන් තමයි තෙරුවන් සරණ කරගන්නේ සතර දුකින් මිදීම සඳහා. ඔබ බුදුන් සරණං ගච්ඡාමි බුදුන් සරණ කියයි. ධම්මං සරණං ගච්ඡාමි ධම්ම සරණ කියයි. සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණ කියලා කියයි. ඔබට බුදුන් පුද්ගලයෙක් හෝ පිළිමයක්, ධර්මයට බණ පොතක්, සංඝයා හාමුදුරුවෝ. යම්කිසි පුද්ගලයෙක් මේ සමාජයේ ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔහුට මේ තෙරුවන් සරණ නැහැ. ඔහු කියන්න ඕන අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියලා. අද කියලා හරියන්නේ නැහැ. අද නම් ගෞතම බුද්ධං සරණං ගච්ඡාමි වෙන්න ඕන. ඒ නිසා තමන්ගේ හදවතට බොරු කරගන්න එපා. අනාගත සසුන නිවන් දකින්න ප්‍රාර්ථනා කරන කිසිවෙකුට මේ ගෞතම සසුන තුළ තෙරුවන් සරණ නැහැ. තෙරුවන් සරණ ගියොත් අනිවාර්යයෙන්ම මොකද කියලා තියෙන බුදුන් වහන්සේ. අන්න ඒක බලන්න ඕනේ ඉස්සර වෙලා. ඒක බුදුන් වහන්සේ වදාරලා තියෙන දේ මම පෙන්වන්නේ. මොකද්ද කියන්නේ? බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා බය තජ්ජිතා. බියෙන් තැතිගත් මිනිස්සු පිහිටක් නැතුවම ගස්ගල් වනභූමි තාක්‍රාතාක සරණ යනවලු. දේවාල ඔය එක එක්කෙනා සරණ යන්නේ ගස් වලට කොළ හැම ඉල්ල ඒතංකෝ සරණං කේමං නේතංකෝ සරණං කේමං නේතං සරණ උත්තමං. ඒ සරණ සංසිඳීම පිණිස වෙන්නේ නැහැ. ඒක උතුම් වෙන්නේ නැහැ. ඒ සරණ යාම සියලු දුකින් මිදෙන්නේ නැහැ. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. යමෙක් බුදුන් වහන්සේ වදාළ පරිදි බුදු ධම්ම සංඝ රත්නත්වයේ හඳුනාගෙන සරණ ගිහින් චත්තාරි අරිය සත්තානි සම්මප්පඤ්ඤාය පස්සති මානවනුන් චතුස්සත්‍ය දකින්නවාද. ඒතංකෝ සරණං කේමං. ඒ සරණ කේමං සංසිඳීම පිණිස හේතු වෙනවා. ඒ සරණ උතුම්. ඒ සරණ යාම සියලු දුකින් මිදෙනවා. තෙරුවන් සරණ යාම සියලු දුකින් මිදෙනවා. බලන්න ඔබේ අත්තමුත්ත පරම්පරාවට අහලා බලලා තෙරුවන් සරණ ගියා මැරිලා ගියා වුණාම දුකින් මිදුණාද කියලා කවුරුත්. ඒ නිසා මේ තෙරුවන්ගේ අගේ බාල කරපු සම්මුති තෙරුවණක් අපට තියෙන්නේ. ඕක කියා ඉන්නව ඇරුණාම ඕකේ කවදාවත් තෙරුවන් සරණ නැහැ. මොකද බුද්ධ පදයට සිංහලෙන් බුදුන් කියලා දීලා තියෙනවා. ඊට එහාට කවුද බුදුන් ගැන දන්නේ? ධම්ම පදයට දහම් කියලා දෙනවා. ඊට වඩා දහම් කවුද දන්නේ? සංඝ පදයට සාමින් වහන්සේලා කියලා තියෙනවා. ඊට එහා කවුද දන්නේ? හෙව්වේ නැත්නම්. මේ තුනටම තියෙන අර්ථය සම්මුතියක්. ඒ නිසා ඒකයි මම කිව්වේ පෘථග්ජන පුද්ගලයාට සැබෑ තෙරුවණ හඳුනන්නේ නැහැ. මේක මේ තෙරුවණ ආරි සත්‍ය තෙරුවණක්. ආරි සත්‍ය සම්මුතිය නෙමෙයි. එවිට අන්නේ තෙරුවන් සරණ යනකොට ඉබේම පන්සිල් රැකෙයි. අදක දවා ගන්න. අපි හොයාගන්න බලමු පොඩ්ඩක්. බුදුන් වහන්සේ පහළ වෙලා අවුරුදු 235ක් 250ක් විතර යනතුරු ප්‍රතිමා කලාවක් තිබිලා නැහැ ඉන්දියාවේ. එහෙනම් ඒ කාලේ බුදුන් වහන්සේ වැඩ ඉඳලත් නැහැ 80න් පස්සේ 300ක් දක්වා කාලේ. එතකොට කවුද සරණ ගියේ? බුදුනුත් නැහැ පිළිමෙත් නැහැ. බුදුන් නැමැති පුද්ගලයා නැතත් පිළිම නැතත් මේ බුදුන් සරණ තියෙනවා. අදටත් තියෙනවා. තේරුම් ගත්තාම. ඒ නිසා බුදුන් පදේ අර්ථය හොයාගන්න. එතකොට සිදුහත් තාපසතුමාට කුමාරයාට රජතුමාට තවුසට කාටවත්ම බුදුන් කිව්වේ නැහැ. මේ බුදුන් යනු ශාරීරික පරිවර්තනයක් නෙමෙයි. බුද්ධ කියන පදේ තේරුම අවබෝධයටපත් වූ තැනැත්තා කියන එක. වෙසක් පුන පොහොදා උදෑසන උන්වහන්සේගේ සිතේ සුදා වූ පරිවර්තනය සසරින් මිදීම නැත්නම් විසංකාර ගතං චිත්තං සිත සංකාරගත වීම මිදීමට බුද්ධත්වය කියලා කියන්නේ. උන්වහන්සේ ජීවත් වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දැසෙන් දුටු කාටවත් හැමෝටම නිවන් දකින්න හම්බුනේ නැහැ. හොජෙන්චි මානිකාව එහෙම නැත්නම් සුප්‍රබුද්ධ එහෙම නැත්නම් ඔය කියන දේවදත්ත දැසින් බුදුන් දැක්කායනේ. නමුත් ඒ බුදුන් දැකීමක් නොවන නිසා තමයි උන්ට අපාය යන්න සිද්ධ වුනේ. බුදුන් දැක්කොත් නිවන් දකින්න වරුණාම අපාය යන්නේ නැහනේ. අපායගේ බුදුන් දැක්කේ නැත නිසා. ඒ නිසා ත්‍රිපිටකයේ බුද්ධ පදයට තියෙන අර්ථය පුද්ගලයාගේ ශරීරය නෙවෙයි. ඒ වගේම අද දක්වා වැඩි දියුණු කරගෙන තියෙන ප්‍රතිමා කලාවක් නෙවෙයි. ඒක කලා සම්ප්‍රදායක්. ඒක අපට උදව් වෙන්න පුළුවන් සද්ධාව උපදවා ගන්න පෘථග්ජන පුද්ගලයාට බුදුන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා හඳුනා ගන්න සමීප අදහසක් ඇති කර ගන්නට. නමුත් ඒක දරුවන්ගේ වැඩක්. පෘථග්ජන පුද්ගලයන්ගේ වැඩක්. ත්‍රිපිටකය තුළ සූත්‍ර දේශනා තුළ බුදුන් පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ.
නේවතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකය කියලා උන්වහන්සේ වදාරනවා. දෙවියන් සහිත බමුණු සහිත මරුන් සහිත මේ ලෝකේ මම බුද්ධත්වයේ ප්‍රකට කළේ නෑ පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මය නොදකින තාක්කල්. පංචස්කන්ධයේ නිත්සුකාත්මය බුදුන් නෙවෙයි. පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මයට පත් වන දවස තමයි බුදුන්. පංචස්කන්ධයේ අනාත්මයේදී තමයි බුදුන් හමු වෙන්නේ. පංචස්කන්ධයේ අනාත්මය බුදුන් නෙමෙයි අනාත්මය දකිනකොට බුදුන් හමු වෙනවා. එතකොට පංචස්කන්ධයෙන් අනාත්ම මිදලා ඉන්නකොට මොකද්ද තිබුණේ උන්වහන්සේට? ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසන්තා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ මොකුත් නැහැ. අන්න බුද්ධත්වයේ සරණ. අපටත් ඒ බුද්ධත්වයේ සරණ ජාති ජරා ව්‍යාධි වලින් මිදෙන්න නෙවන වෙන්නේ. ඉතින් ඒ නිසා තිසරණ සමාදන් වූ පමණින් පන්සිල් රැක පමණින් බණ ඇහුවේ නැත්නම් එහෙම මේ ගමන යන්න බෑ. තිසරණ සහිත වචනින් තිසරණ සරණ යන එක පන්සිල් සමාදන් වෙන එක හොඳයි ඉස්සරහට ගමන යන්න. නමුත් මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආකාරයේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ අවබෝධය ගැඹුරට එන්න ඕන. මේ බුදුන් දහම් සංඝුන් තුනට පන්සලේ තුම්පලක තියෙන වස්තු තුනක් වශයෙන් පාවිච්චි කරන තාක්කල් සම්මුතියෙන් එහාට යන්න බෑ. මොකද මේක විස්තර කරන්න මම මෙතන කාලය ගන්න ඉස්සරහට ගන්නම්. ඒ නිසා ධර්මය කියන පදය මේ ලෝකේ සමාජ ධර්මයන්ටත් ධර්මය කියනවා. ක්ලේශයන්ටත් ධර්ම කියනවා. අසංකත ධම්මා අසංකතා ධම්මා කියලා ධර්ම දෙකක් තියෙනවා කියලාත් කියනවා. එහෙම ධම්මපදයට ඕන තරම් තියෙනවා ධර්ම කියන කාරණා. හොඳ දේවල්ට ධර්මය කියනවා, නරක දේවල්ට අධර්මය කියලා කියනවා. නම් බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා පෙන්ලා තියෙන්නේ මොකද්ද? ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී. මේ සූත්‍ර දේශනා හෝ ගාථා හෝ මේ සියල්ල ධර්මයට යන පෙන්වන ධර්මයට යාමට පෙන්වන පාර විතරයි. මේවා ඔස්සේ ගියාම ඊට එහාට තමයි ධර්මය හමු වෙන්නේ. මම උදාහරණයක් පෙන්වලා තිබෙනවා. ගම්බද ප්‍රදේශයක ලොකු පිට්ටනියක සම්දර්ශනයක් තියෙනවා නම් මොකක් හරි ඒකට එන අතුරු පාරවල් හොයාගන්න බැරි අයට පාර හොයන්න බෑ. හැම හන්දියක් ගානෙම ඊතලයක් ගහලා තියෙනවා. ඊතලයේ ඔස්සේ ආපුවම පිට්ටනිය හමු වෙනවා. ඊතලය කියන්නේ මේ ධර්මයේ මාර්ගය විතරනේ. ඊතලයේ ඔස්සේ එනකොටයි පිට්ටනිය හම්බ වෙන්නේ. ඒ වගේ මේ ධර්මදේශනා කියන්නේ ඊතල. අන්න ඒ ඊතල ඔස්සේ ගියාම හමු වෙන දේ තමයි ධර්මය. අන්න බුදුරජාණන් වහන්සේට ධර්මය හමු වුණා. කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වීමේදී ධර්මය දැක්කා. අනිත් අයටත් ධර්මය හමු වෙන්නේ සෝවාන් වෙනකොට. ඒ හම්බුණ ධර්මය ඊට පස්සේ ඔහු සරණ කරගන්නවා කියන එක තමයි කියන්නේ සතර දුකින් බැඳීමට මම ධර්මයේ සරණ කරගන්න කැමතියි කියලා. ඒ නිසා ඔබ ධර්මයේ කියන පදයට පෙනෙන අර්ථය ගැඹුරට ගන්න. හොඳ දේ ඉක්මවා යන්න වෙනවා. පළමුව හොඳ දෙයට කිව්වට කමක් නැහැ, නරක දෙයට. ඊට පස්සේ මෞපිය උපස්ථානයේ දේවල් වලට කිව්වට කමක් නැහැ. තවත් එහාට යනකොට සූත්‍ර දේශනා වලට, ගාථා වලට කිව්වට කමක් නැහැ. තවත් එහාට යනකොට ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියලා ගාථා දෙකක් තියෙනවා රතන සූත්‍රයේ. මෙයද ධර්ම රත්නයේ සතු උතුම් රත්න භාවයකි. අන්න එතන ධර්මයේ කියලා තියෙන මොකේද කියලා හොයාගන්න. එතකොට කොහොමද හමු වෙන්නේ? එතකොට හමු වෙනවා කයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්ඛ්‍ය මුනි සමාහිතෝ. ඔය රාග දේශ මොහ ශේ කරන්නා වූ, රාගේ නැති කරන්නා වූ, අමෘත සංඛ්‍යාත වූ, ප්‍රණීත වූ අධ්‍යාත්මික සංසුන් බවක් ශාක්‍ය මන්දිරන් වහන්සේ හෙළි කරාද? සමාහිත සංසුන් බවක් හොයාගත්තද? රාග දේශ මොහ නැති තැනක්. නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ උන්වහන්සේ හොයාගත්ත ධර්මය හා සමාන ධර්මයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ ධර්මයේ උතුම් රත්න භාවයක් තියෙනවා. සරණ කරගත්තොත් සත්‍යයට සුව වෙනවා. දැන් ධර්මයේ කියලා තියෙන්නේ ගාථාවකටද, සූත්‍ර දේශනාවකටද, ජාතක කතාවකටද, නිර්වාණයටද? යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින්. ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණා කළසේක්ද? පරිවන්නයි. වන්නයි වර්ණා කරනවා, පරිවන්නයි විශේෂයෙන් වර්ණා කරනවා. මොකද්ද? සුචින් සමාධිය. පිරිසිදු සමාධියක්.
ඒ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නැහැ. සමාධිමානන්තරික අඤ්ඤමාහු. එතකොට ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. අර ආනන්තරික සමාධිය ධර්මයේ පවතින රත්න භාවයක්. ඒ ධර්මයේ සරණින් සත්‍යයට සුව වේවා. දැන් ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඕක දැනගෙන ධම්මං සරණං ගච්ඡාපි කියපු අය කී දෙනෙක් ඉන්නවද රටේ? සසර දුක පංච උපාදානස්කන්ධය තුල තියෙනවා. පංච උපාදානස්කන්ධෙන් මිදුනහම හම්බ වෙනවා ධර්මය. මිනිසුන්ට. ඒ ධර්මයේ සරණේදී පංච උපාදානස්කන්ධය දුකක් නැහැ. අටලෝ දහමේ දුකක් නැහැ. මන්දයත් ධර්මයේ සරණ කොට ජීවත් වෙන නිසා. අතදීප සූත්‍රයේ සඳහන් වෙනවා අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. තමන් දිවෙනක් කොටගෙන වාසය කරන්න තමන් සරණ යන්න කවුරුත් සරණ යන්න එපා. ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ දිවෙනක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ යන්න කවුරුත් සරණ යන්න එපා. දැන් මේක දැනගෙනද මේ පුංචි ළමයි ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ? මේක දැනගෙනද පෘථග්ජන ලොකු අය ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ? ඒ නිසා ඒක වාචික සරණාගමනය යරුණාම ප්‍රතිපත්තිමේ සරණාගමනය නෙවෙයි. ධර්මයේ සරණ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙනකොට ලාභයේ අලාභයේ සැපේ දුකේ ඊර්ෂ්‍යාවේ කෝදේ තර්ජන වලින් ගැලවිලා ඉන්න තියෙන තැන. ඒ ලෝකේ තියෙනවා. නමුත් ධර්මයටපත් වුනහම ඒවා වදින්නේ නැරි දෙන්නේ නැහැ. අන්න ඒ නිසා නිවීමට නමක් ධර්මය. දැන් ඔබ ගෞතම සාසනය තු අනාගත බුදුහාමරගේ සාසනය නිවන් දකින්න ඉන්නේ නම් එදාට නේද ඔබ නිවන සරණ කරගන්න හදන්නේ ධර්මයේ සරණ. එහෙනම් ඔබට අද ධම්මං සරණං ගච්ඡාමි නැහැ. බොරුවට ඔය කියන්නේ. අපි මේ කියන කාරණා හොඳට තේරුම් ගන්න. බෞද්ධයින්ට අද ධම්මං සරණං ගච්ඡාමි තියෙන්න ඕන. බුදුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා එලි කළපු හොයාගත්ත දේ ධර්මයේ හැවත් නෙවීම. සූත්‍ර දේශනා වලින් තියෙන එකට යන පාර. මේක තබා ගන්න. එහෙමනම් ධර්මස්සවණේ කිරීම තුළින් ධර්ම කියන්නේ උපයෝගී ධර්මතා. ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. අර එදා බුදුන් වහන්සේ ආම වෙලා සාකච්ඡා කරපු අය ඒක නේද ඔබ වහන්සේ වදාළම දව මට තේරුණා. තේරුණාම නේද වුන් තෙරුවන් සරණ කරන තියෙන්නේ. සසර දුකින් මිදීමට වුන් තෙරුවන් සරණ කරගන්නවා කියලා නේද අර කියලා තියෙන්නේ. නිවන් පිළිබඳ අබමල් රේණුවක් බලාපොරොත්තුවක් නැති. සසර ඇවිදින්න කල්පනා කරන ප්‍රාර්ථනා කරන වැඩියෙන් ලබා ගත්තාම දුන්නාම ලැබෙනවා කියලා හිතන සමාජයක්. මොනවද ප්‍රාර්ථනා කරන්නේ? තෙරුවන්ද ප්‍රාර්ථනා කරන්නේ නෑ. ලාභ ප්‍රාර්ථනා කරන්නේ. සසර ඇවිදින්න ප්‍රාර්ථනා කරන්නේ. එතකොට තෙරුවන්ගෙන් ඈතට යනවා. නිසා තිසරණේ තියෙනවා නම් මට නම් පේන්නේ පංචශීලය ඉබේම රැකෙනවායි කියලා. ඒ පංචශීලය හෝ අටශීලය හෝ දසශීලය හෝ සාමාන්‍ය සීල උපසම්පදා සීලය හෝ පදනමක් පමණයි තම මේ සමාජයේ ඉන්න විවිධ මට්ටම් වල අයට ගැලපෙන පරිදි. පංචශීලයේ රකින්න කෙනාට හාන්න පෝරු ගන්න ගොඩේ ගන්න බාධාවක් නැහැ. නමුත් ස්වාමින් වහන්සේ සිවුර පොරවන ආකාරයෙන් ඒක කරන්න බෑ. ඒක තව ටිකක් අටශීලයේ රකින්න දවසට ඒක කරන්න බෑ සුදු ඇඳුම් ඇඳගෙන හින්දා. ඒ නිසා මා දකින්නවා ඒ සම්මතේ මොන ශික්ෂාපදයක හෝ හිටියට කමක් නැහැ කියලා. ඒක පවින් වැළකීමක් පුද්ගල සංවරයක්. ඇතුව පන්සිල් වලින් නිවන් දකින්න පුළුවන් බෑ හෝ අටසිල් වලින් පුළුවන් හෝ උපසම්පදා සීලෙන් පුළුවන් හෝ අටසිල් වලින් බෑ හෝ එහෙම නෙවෙයි. ඒ ඕනෑම එකක් ශෝක සමාජයේ පවතින සම්මතයක්. ඒක තුළ ඒක පදනමක් කොටගෙන දැන් සාමාන්‍යයෙන් පදනම කියන්නේ අත්වාරම කියන එකනේ. පදනමට ගිහින් පදිංචි වෙන්නේ නැහැනේ කවුරුත්. අපි දැන් ගේ හදලා ඉවරයි කියලා පදනමට ගිහින් පදිංචි වෙන්නේ නැහැ. පදනම මත ගේ ගොඩ නගන්න ඕන. ගයක් හදලා ඉවරහනේ පදිංචි වෙන්නේ. පදනම ගයක් හදන පදනමක් පමණයි. අන්න ඒ වගේ පන්සිල් හෝ අටසිල් හෝ සාමාන්‍ය සීල උපසම්පදා සීල හෝ සංයමයේ පදනම. එතනින් එහාට තෙරුවන් සරණ හැමෝටම ඕනේ. එහෙම නැත්නම් ඒ සසර දුකින් මිදෙන්න මොකද මං කරන්න ඕන කියන කාරණාව පිළිබඳ අවබෝධය හැමෝටම ඕනේ. ඒ නිසා ධර්මයේ කියලා කතා කළේ කොතෙන්ද කියන කාරණාව තේරෙන තුරු ඔබ ඒ ධර්මයටපත් වෙන හැටි. කොහොමද අපි ධර්මයටපත් වෙන්නේ? අපිට ධර්මය හම්බ වෙන්නේ කොහොමද? ධර්මය හම්බ වෙන විදිහක් තියෙනවා. මේ දේශනාවකට මම පැහැදිලි කරන්නම්. දැන් එතකොට මෙන්න මේ
බුදුන් පිළිබඳව අවබෝධය ලබාගත්ත පුද්ගලයා බුදුන් කියන්නේ පංචස්කන්ධය අනාත්මයට පත්වීමෙන් හම්බෙන දෙයක්. ඒ තත්ත්වයට අදත් පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා ධර්මයේ දැකීම තුළින්. ඒ සඳහා උපයෝගී මාර්ගයක් අනුගමනය කරන්න ඕන. එතකොට ඒ සඳහා අනුගමනය කරන්නාට කියන නමක් සංඝයයි කියලා කියන්නේ. ඔබ සම්මතෙන් පාඩම් කරගත්ත පරිදි විහාරස්ථානයේ වාජයක වාසය කරන පූජනීය මහා සංඝරත්නයට සිවුරු පොරවා ගත්ත අයට සංඝයා කියලා ඔවුන්ගේ සරණ කියලා මේකට අර්ථයක් ගන්න එපා. පොතෙත් එහෙම තමයි තියෙන්නේ. සංඝයාගේ කියලා. නමුත් ඔය ඇතුලේ තියෙනවා සූත්‍ර. ඔය එඩියෙන් හදපු එක කවුරු හරි හදපු සරල එකක් අර අනුපුබ්බේන පු탁ජනගතෝ හොති කියන්නේ ඒකනේ. ආර්ය සත්‍ය අතුරුදහන් වෙනකොට ඊට පස්සේ ආර්ය සත්‍ය මාර්ගේ නෑ. අනාගත බුදුන් වහන්සේගේ ශාසනයේ නිවන් ප්‍රාර්ථනා කරන්න දකින්න වාචික තෙරුණක් තමයි මේකේ තියෙන්නේ. කවුරුත් සරණ කරගන්නේ නමුත් සංඝ කියන පදයට මීට වඩා හොඳ ගැඹුරු අර්ථයක් තථාගතයන් වහන්සේ සපයා තිබෙනවා. චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සංඝං සෝබෙන්ති. මේ සමාජයේ ඉන්න පුද්ගලයෝ 4 දෙනෙකුට බුදුරජාණන් වහන්සේ සංඝ කියන ස්වභාවයේ හොබවන්ට නියෝජනය කරන්න ආලෝකමත් කරන්න බබලවන්ට අයිතිය දීලා තියෙනවා. ඒ කියන්නේ සිවුරු පොරවා ගැනීමෙන් පමණක් සංඝ වෙන්නේ නැහැ. සිවුරු පොරවා ගන්න නැතුව සංඝ වෙන්න පුළුවන්. බලන්න. භික්ඛු භික්ඛවේ භික්ඛුනි භික්ඛවේ උපාසකෝ භික්ඛවේ උපාසිකා භික්ඛවේ. තථාගතයන් වහන්සේගේ ධර්මය අසා සරණය කරගන්නා වූ භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම බුදුන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ කර්මක්ෂය කිරීමේ කර්මෙ මොකක් හෝ දහම් පෙළක් පිළිබඳව පටිච්චසම්පාද නිරෝධය දැකීම මරණ සතිය වැඩිම මොකක් හෝ දහම් පෙළක් පිළිබඳව ව්‍යක්ත භාවයක් තියෙන්න වෙනවා. ව්‍යත්තෝ විසරද භාවයක් තියෙන්න වෙනවා. විසරදෝ විනීතෝ ඊට අනුව සික්වෙන ස්වභාවයක් තියෙන්න වෙනවා. බහුස්සුතෝ ඒ පිළිබඳ පුළුල් දැක්මක් තියෙන්න වෙනවා. ධම්ම දරෝ ඒ දරණ කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. ධම්මානුධම්ම පටිපන්නෝ අරමුණෙන් අරමුණට ඒ ප්‍රතිපදාවට බැහැගත්ත කෙනෙක් වෙන්න වෙනවා. අන්න භික්ෂුවටත් භික්ෂුණීටත් උපාසකටත් උපාසිකාවටත් හැබැයි වියත්තෝ විසරදෝ විනීතෝ බහුස්සුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ වෙන්න ඕනේ සංඝ වෙන්න නම්. බුදුන් වහන්සේ වදාළ. අන්න ඒ ටික නැති වෙච්ච සංඝ තමයි වර්තමාන සමාජයේ තියෙන්නේ. අනාගත ශාසනයේ බුදුන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් ওই ව්‍යත්ත විසරද ඕන නැහැ. ඒ නිසා ඔබ සංඝයාගේ සරණ කියන වචන වෙනුවට සංඝයේ සරණ කියලා හදාගන්න. ඔබයි සංඝයා බවට පත් වෙන්නේ තේරුණාම. භික්ෂුත් එහෙමයි භික්ෂුණීත් එහෙමයි උපාසකත් එහෙමයි උපාසකත් එහෙමයි. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැමෝටම දුකින් මිදීම සඳහා වෙනම ධර්මයක් නැහැ. භික්ෂුවට වෙනම ධර්මයක්, භික්ෂුණියට වෙනම ධර්මයක්, උපාසකයට වෙනම ධර්මයක්, උපාසිකාට වෙනම ධර්මයක් කියලා දැන් ශික්ෂාපද මට්ටමේ වෙනම එකක් තියෙනවා. ඒක සම්මුතිය. නමුත් ඔක්කොටම ධර්මයක් තියෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි එකට භික්ෂුන්ට වෙනයි, භික්ෂුණීන්ට වෙනයි, උපාසකයට වෙනයි, උපාසිකයට වෙනයි කියලා කියන්නේ නැහැනේ කවුරුත්. ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ යාමේ. නමුත් ධර්මයේ දකීද බුදුන් දකී කොණ්ඩඤ්ඤතවසා ධර්මයේ දැක්කේ සෝවාන් වීමෙන්. සෝවාන් වීමෙන් තමයි මේ සමාජයේ භික්ෂු භික්ෂුණී උපාසකා කවුරු හරි ධර්මයේ හෝ බුදුන් හෝ දකින්නේ. ඊට එහා පැත්තේ ඉන්නාට ධර්මයට වෙන වචනයක් තියෙන්න පුළුවන් අර්ථයක්. බුදුන්ට වෙන අර්ථයක් තියෙන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න. ඒ නිසා මේ සදහම් වැසී ගිය වචන වලට ඌණාර්ථ ප්‍රකාශ කළා වූ වචනේ එහාට ගැඹුර දකින්න බැරි වචන පාඩම් කරගත්ත සීමාවක් තුළ කාටවත්ම නිවන් මඟ හෙළි වෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න ඕන කාරණාව ඒක. එහෙනම් අපට ඔය ඕනෑම භූමිකාවක හිටියට කමක් නැහැ. මොකද මේ අනාගාමී වෙලා හිටියේ සෝවාන් වෙලා හිටියේ ස්වාමින් වහන්සේලා වනාන්තරගතලා හිටපුවා විතරක් නෙමෙයි. චිත්තගහපති කියන්නේ වික්ෂුන් වහන්සේලා ළඟ වාඩි වෙලා ඔබ වහන්සේගේ අවසර තියෙනවා නම් මේ කරුණ පැහැදිලි කරන්නම් කියලා ධර්මයේ කියන්නේ පැහැදිලි කරන්න දැනගත්ත කෙනෙක්. ඔහු ප්‍රකාශ කරන්නේ මම මිය ගියොත් එහෙම බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මම මුල්ලෝරම් භාගයේ පහ කඩාගෙන අනාගාමී වෙච්ච කෙනෙක් කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කරයි කියලා. මේවා පොත්වල තියෙන්නේ නිකන් කියන්න නෙමෙයි. ඇයි ඔවුන්ට පුළුවන් නම් අපට බැරි. ඒ නිසා අපි මේ උඩින් පල්ලෙන් අතගාන බෞද්ධකමක ඉඳලා කවදාවත් මේකට යන්න බෑ.
මේ සූත්‍ර දේශනා ඕන එකක මේක තියෙන්නේ. ඔය සූත්‍ර දෙනා සේරම දැනගන්න ඕන නැහැ. අප දැන් මේ ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් පාහේ කියවලා ඉන්න අය අපිට ඕනෑම ගාථාවක ඕනෑම සූත්‍රයක ඕනෑම පද දෙකක මේ තථාගතයන් වහන්සේ වදාළ දුක්ඛගාමිනී පටිපදාවයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයි පැහැදිලි කරන්න පුළුවනි. මේ අද දවසේ මට ලැබෙන මාතෘකා ශනික කතාවක් වගේ. දැන් කියන්නේ සෝදානම් වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඕන නැහැ. අපි මේ පිළිබඳව කලක් වසර 40ක් තිස්සේ මේ සපුරවන්නේ 40 වෙනි වසර ධර්මයේ හොයපු අය. ඒ පිළිබඳව අපිට මූලික අවබෝධයක් තියෙනවා. ඒක ගාතාවක් ගත්තත් කියන්න පුළුවන්, සූත්‍ර දේශනාවක් ගත්තත් ගන්න කියන්න පුළුවන්, මොනවා ගත්තත් කියන්න පුළුවන්. එහෙම නැතුවත් කියන්න පුළුවන්. මේ පැහැදිලි කිරීමක් නේ ධර්ම දේශනා කිරීම කියන එකේ ධර්මයට යන පාර පැහැදිලි කිරීමක්. එහෙනම් ඔබ ගත කරන ජීවිතය තුළ මේ පන්සිල් තුළ මේ අටසිල් තුළ මේ ශික්ෂාපද තුළ ඉන්නවා වෙන්න පුළුවනි. ඔබ තිසරණය කියනවා වෙන්න පුළුවනි. ඔබ පන්සලට ගිහින් තෙරුවන් වඳිනවා වෙන්න පුළුවනි. ඔබ පැනම ඉන්නවා, බුදුන් වෙනම ඉන්නවා, ධර්ම වෙනවා, සංඝයා වෙනම වඳිනවා. ඔව් තෙරුවන් වඳිනවා පිට පැත්තේ හදාගෙන. එතකොට වඳින්නෙක් තමන් ළඟ ඉන්නවා. වඳින තෙරුවන් ඉන්නවා, වඳින්නෙක් තමන් ළඟ ඉන්නවා. නමුත් තෙරුවන් ඔබේ හදවතට ගත්තොත් එහෙම. එතකොට වඳින්නෙක් නැතුව යනවා නේද? මානන් දකින්නේ මිනිස්සුන්ගේ හදවතේ තෙරුවන් වැඩ ඉන්න ඕනයි කියලා. එතකොට බුදුන් පිළිමයක් වෙන්න බෑ, ධර්මයේ බණපතක් වෙන්න බෑ, සංඝයා සිවුරක් වෙන්නත් බෑ. අන්නේ කරුණු අපි එහෙම කියන්නේ ඇයි කියන එක ඔබ තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අපට මේ වචන දෙක ඔස්සේ අපි කරුණු පැහැදිලි කිරීමක් කළා. තිසරණේ යනු වාචික සරණාගමනයක් නෙමෙයි, සසර දුකින් මිදීම සඳහා අනුගමනය කරන්න පුළුවන් දෙයක්. තථාගතයන් වහන්සේමයි වදාරන්නේ යමෙක් මේ තෙරුවන් සරණ යනවා නම් දුකින් මිදෙනවා. එහෙනම් ඔබ දුකින් මිදෙන්නේ නැත්තේ ගිහිව පැවිද්ද ඉඳමින් ඔබට අනාගත බුදුවරයෙක් ප්‍රාර්ථනා කරන්න වෙලා තිබෙන්නේ ඔබට ඒ දුකින් මිදෙන තෙරුවන සරණ නැති නිසා. එහෙනම් ගැඹුරට හොයාගන්න. එහෙමයි කරන්න ඕන කාරණාව. එතකොට මේක පැහැදිලි කරනවා නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආකාරය. නමුත් මේ කියන தત્ත්වේ නම් මේ අනුග්‍රහක බවතුන්නෝ කවුරු හරි ඉන්නේ. ඔවුන්ට ජීවිතේ පදනමක් හම්බ වෙලා තිබෙනවා. ඔවුන් පව්පින් විපාක විශ්වාස කරලා පවින් නිවත් වූ අය. ඒක තමයි සම්මතයේ පිහිටීම කියලා කියන්නේ. දැන් ඔබ ආර්ය සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ දුක්ඛගාමිනී ප්‍රතිපදාව ඔබට තේරෙන්න ඕන. තේරුණාම දුක්ඛ නිරෝධී ගාමිනී ප්‍රතිපදාව තේරෙන්න වෙනවා. බුදුර ලෝකෙට දේශනා කරන්නේ බුදුබණ තේරෙන්නේ නැති තාක්කල් ඔව් දුක්ඛගාමිනී ප්‍රතිපදාවක ඉන්නවා. ඒ කියන්නේ දුක රැස් කරන පාරේ යනවා. ඒ චරිතය වෙනස් කරගන්න ඕන. අර පෘථග්ජනයයි කියලා කියන්නේ දුක්ඛගාමිනී ප්‍රතිපදාවේ මොනතරම් උසස් වුණත්, උගත් වුණත්, ධනවත් වුණත්. නමුත් ආරි සත්‍යයේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන්නේ තේරුම් ගත්තන් පස්සේ දෙන පදවියක් මොක. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඔක්කොම ඉන්නේ. නමුත් මේ සියවස් ගණනාවකට පෙර සදහම් යටපත් වූ අතරධාන නූතන පටන් මේ දිනු වෙන යුගයේදී නාමික වශයෙන් මේ නම් හතර පාවිච්චි කළාට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව මම උපන් සමාජයේ නම් කිසිවෙකුට විශ්වාසයක් තිබුණේ නැහැ. මගේ මවට, මගේ පියාට, මගේ මව්පියන්ගේ මව්පියන්ට, මා ඇසුරු කළ ස්වාමින් වහන්සේලාට, උන්වහන්සේලා ඔක්කොම මව්පියන් ගුරුවරු සේරම අපට උපදෙස් දුන්නේ නුඹලා ඉතින් පොත්පත් කියවලා ධර්මයේ රැස් තේරුම් අරගෙන පින් කරලා පින් රැස් කරගෙන පරලෝක ගිහින් ජීවිතය සපවත් කරන අනාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාම උන්වහන්සේ බණ කියලා දෙයි නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න. ඒ කියන්නේ තෙරුවන්ගේ සරණ මේ සසුනේ නැහැ. එහෙම වුණාම අර ගාතාවට අනුව මම කියන්නේ බුදුන් වහන්සේ වදාළ දේ ඇත්ත වෙන්න ඕන. සියලු දුකින් මිදෙනවා තෙරුවන් සරණ ගියොත්. දැන් මේ ටික අපි හොයන්න වෙනවානේ. මේ බුද්ධ කියන පදේ එහෙ යන්නේ නැතුව අපි ළඟින් හොයන්න බැරිද? අතීතේ බුදුන් හිටපු තැන වැඩිය තැන් හොයන්න නැතුව බුද්ධ පදයට දීපු අර්ථය හොයාගන්න බැරිද අපිට? අන්න එහෙම අපි තුලින් හොයාගන්න පුළුවන් මේක. මේ අවබෝධයටපත් වීම සහ අනවබෝධය කියන දෙකේ වෙනස තේරුම් ගන්න වෙනවා. එතකොට දෙවෙනි ධර්ම දේශනාවේ කුමක්ද තිබුණේ?
දෙවෙනි ධර්ම දේශනාවේ තිබුණ කාරණා දෙකක්. ලෝකයා ඒ වනතුරු පංචස්කන්ධයේ ආත්මය තුළ පව පින ධානය ඔස්සේ සසර ඇවිදිමින් හිටියා. සසර ඇවිදිමින් හිටියේ පව තුළ පින තුළ ධානය තුළ පංචස්කන්ධයේ ආත්මය තුළ. ඔබත් මේ සසර ඇවිදිනවා නම් ඇවිදින්නේ පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පංචස්කන්ධයේ ආත්මය තුළ බව ඔබ දන්නේ නැහැ. බණ ඇහුවේ නැත්නම්. ඒ සසර ගමන ඇවිදින එකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ තවුසාතුල පිරිසට පංචස්කන්ධයේ අනාත්මය දේශනා කළා. ඔබට පංචස්කන්ධයේ ආත්මය අනාත්මය තේරුණොත් නේද නිවන් මඟ තේරෙන්නේ. ඒ එකපාරක් විතරයි, තව තියෙන ඕන තරම් පාරවල්. ඉතින් මේ බඳු මාතෘකා ඉදිරිපත් කරන එක හොඳයි. මොකද නැත්නම් අපි හිතන් ඉන්නවා මේ සමාජයේ අපි කියන දේවල් ඔක්කොම තේරුම් අරන් දැන් ඉන්නේ කියලා අපි ගැඹුරින්ම කියන්න බලනවා. නෑ. සවන් දුන්නේ නැත්නම් ගැඹුරින් නෙමෙයි මොකුත් අහලා නෑ. අපි වගේ කෙනෙක් නැත්නම් මේ බඳු ධර්ම කාරණා පැහැදිලි කරන දේශකින් වහන්සේලා ලංකාවේ ඉන්නවා කියනවත් දන්නේ නෑ සමහර විට. නමුත් මේ වෙනුවෙන් කාලය කැප කරලා මේ දේවල් පූජනීය මහා සංඝරුවන අපට රැකලා දුන්නේයි කියලා හිතන්නේ. බැවිනිටියා සාය තිබියදී භික්ෂූන්ට පිළිගැනීමක් නැතුව තිබියදී සමහර විට ඝාතනය කරද්දී කටපාඩමින් රැකගෙන ඇවිදින් කටපාඩකින් රැකගෙන යාමේ අනුතර දැකලා ග්‍රන්ථාරූඪ කරලා ග්‍රන්ථාරූඪ කළ දේවල් ඊට පස්සේ පොත්ගුල් වශයෙන් සකස් කරලා වෙනම පිටපත් හදලා අද හැම තැනම තියෙන මට්ටමට යම් යම් වදන් වල වෙනස්කම් තිබුණත් මේවා සුරක්ෂිත කළේ ගෙනාවේ කවුද? ඔබේ උදව්ව ලබාගත්ත භික්ෂු පරපුර. ඒ ඔය පොත් ටිකට හඳුන් කුරප්පත්තු කරලා දුන් අල්ලන්නද ඔය ගෙනත් තියෙන්නේ. එහෙම නැත්නම් අනාගත බුදුහාමුදුරන්ගේ ත්‍රිලක්ෂණය දැනගන්නද මේ පොත් පරිස්සම් කරලා තියෙන්නේ. අනාගත බුදුහාමුදුරුවොත් උගන්වන්නේ ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ කර්මක්ෂය කිරීමේ කර්මයමයි. මොකද බුදුවරුන්ට වෙන දෙයක් නැහැ. එදා තියෙන භාෂාවෙන් උගන්වාවේ. එහෙනම් අනාගත බුදුවරයා පදන්ට ඕනේ අපේ බුදුන් වහන්සේ දේශනා කරපු මේ සුරක්ෂිත සදහම් තරවාදී පිටකේ එලි කරගත්තම ඒක තුලින් අපට බුදුන් හොයා ගන්න පුළුවන් වෙනවා. එතකොට උන්වහන්සේලා දුක් විඳලා රැක්ක එකේ උන්වහන්සේලාට අදාළ ගෞරවයකුත් හිමි වෙනවා. නැත්නම් අපි කවුරුත් මේක පාවිච්චි කරන්නේ නැත්නම් එහෙනම් රැකගෙන ආපු එකේ තේරුමකුත් නැහැ. මේක හොයාගන්න බැරි නම් එහෙනම් මේකේ අකුරු ටිකක් විතරයි සද්ධර්මයේ අතුරුදහන් වෙලා අනාගත බුදුරයන් නම් අපිට මේක ගෙනත් දෙනවා කියලා කවුරු හරි විශ්වාස කරන්නේ. එහෙනම් සසුන අතුරුදහන් වෙලා. ගොඩනැගිලි තිබුණාට වජ්‍රපක්ෂයා හිටියට වික්ෂු වික්ෂුන් පාස හිටියට මාර්ගඵල නැත්නම් සසුන අතුරුදහන්. මාර්ගඵල තියනවා කියන එකේ තේරුමයි සසුනක් පවතිනවා කියන එකේ තේරුම. නමුත් සසුන අතුරුදහන් වීමේ ප්‍රතිඵලයක් තමයි දෙවියන්ට සසුන බකින්න බාර දීලා තියෙන්නේ අපේ අය. අතක තබා ගන්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාපද කෙරෙහි සමග ඔවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්නේ නැති තාක්කල් ඔවුන් තමා සසුන වනසන්නේ කියලා තියෙනවා. ඔවුන් භික්ෂු භික්ෂුණී බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ තේරුම් අරගෙන ඔවුන් සංගමයෙන් වාසය කරනවා නම් ඔවුන් සසුන රකින්නයි කියලා තිබෙනවා. එහෙනම් මම දකින්නේ ත්‍රිපිටකය තුළ දෙවියන් බාර දීපු සාසනයක්. මොඩ මිනිස්සු ලොකුවට බුදුන්ට වඩා දෙවියන් ලොකු කරගත්තට. මතක තබා ගන්න මේ බුදු සසුනේ දෙවියන් ඔය අනිත් ආගම් වල ඉන්න දෙවියෝ නෙවෙයි. ඒක තේරුම් ගන්න හොඳ. වෙනත් ආගමිකයින්ට තම තමන්ට ඕන තරම් දෙවියෝ ලොකු කරගන්න හෝ රූප හදාගන්න අයිතියක් තියෙනවා. බුදු සමයේ දෙවියන් කියලා කියන්නේ මිනිසුන් වශයෙන් ඉඳලා ඉහළින් දන් දීලා සිල් රැකලා පරලෝකීය ඕපපාතික ප්‍රතිසන්දියක්. ඕපපාතික ප්‍රතිසන්දියක්. සතුටින් ඉන්න. ඔවුන්ට සතුටින් ඉන්න ඇරුණාම බුදු සාසනය බාර දෙන දෙවියන් ගැන දන්නේ නැති අය. බුදු සසුන පැවරලා තියෙන භික්ෂු භික්ෂුණී උපාසිකා පිරිසට ඔවුන් ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් බුදු සසුන රැකෙනවා. ඒක නැති නිසා තමයි දෙවියන්ට බාර දීලා තියෙන්නේ. මේ කරුණ තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමේදී ඔබට මම තව ටිකක් මේක ගැන කියලා දෙනවා. මේ මහාන ප්‍රශ්නේ තියෙනවානේ බුදුන් දහම් සංගුණ කියන පද තුනක් අවශ්‍ය වෙනවා නිමන්න ගන්න ඕන වෙනවා. ඔබ ළඟ බලන්න මේක තියනවද කියලා. ඔබ කාන්තාවක් වෙන්න පුළුවන් පිරිමියෙක් වෙන්න පුළුවන්. ඒ ශාරීරික ස්වභාවය බුදු සමයට වැදගත් නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ පරපුරක පැවැත්මටනේ.
බුදු සමයට වැදගත් වෙන්නේ ඇස කන නාසය දිවකය සිත දොරවල් හයක් ඔබට තියෙනවාද? එහි තියෙනවා. එවෙන් ඔබ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබනවාද? එහි ලබනවා. පස් දොරට අරමුණු පහක් ගන්නවා. ඒවා ඔබ ඇලෙනවාද ගැටෙනවාද? ඔව් ඒවට මම ආසයි. ඔබ උත්තර දෙවි හැම. එතකොට ඔබට කියනවා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බ කාමයන්ගෙන් යුක්තයි. ඔබේ රූපෙට ඇලිලා රූප තණ්හා, ශබ්දයට ඇලිලා ශබ්ද තණ්හා, ගන්ධයට ඇලිලා ගන්ධ තණ්හා, රසයට ඇලිලා රස තණ්හා, ස්පර්ශයට ඇලිලා පොට්ටබ්බ තණ්හා. ඒ වෙනුවෙන් නොකරන අපරාධයක් නැහැ. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. ඉතින් ඔබට ශෝක බය තියෙන නිසානේ. තිසරණේ කිව්වට හරි පන්තිල් රැක්කට හරි මේ තණ්හාව නැති වෙනවද? මේ තණ්හාව කොහෙද තියෙන්නේ කියලා හොයන්න වෙනවා. වැඩෙන හැටි හොයන්න වෙනවා. හොයපුවාම තුනී කරගන්න හැටි හොයාගන්න බලවෙන්නේ. කොහෙද හට ගන්නවා කියලා තථාගතයන් වහන්සේ පෙන්ලා තිබෙන්නේ. චක්කු ලෝකේ පේ රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජි චේත නිවසමානෝ නිවිසති. හයටම තියෙනවා. ඇහැ තමයි මිනිස්සු ලෝකයේ ප්‍රේමහිරි වශයෙන් ගන්නේ. ඇහැට හම්බ වෙන්නේ රූප නැමැති අරමුණ. එතකොට ඇහි රූප තණ්හාව හට ගන්නවා. සෝත ලෝකේ, ගාන ලෝකේ, જીවහා ලෝකේ, කාය ලෝකේ හයම තියෙනවා. එතකොට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා අරමුණට ඇලීමේ ගැටීමේදී ඔබට කාම තණ්හා, තණ්හා හයක් තියෙනවා. එකතු කරගත්තාම කාම තණ්හා කියනවා. හොඳයි, තෙරුවන් සරණ ගිහින් කී හිටියට පන්තිල් රැක්කට මේක තේරෙනවද? නෑ. පොයට අටසිල් සමාදන් වෙලා එක්ක ගෙදර පන්සිල් පිහිටලා ධර්මස්සවණය කරලා මේ තණ්හාව, තණ්හාය ජායති සෝකෝනේ. ඊට වචනේ තියෙනවා එත්තේසා තණ්හාය උප්පජ්ජති. එතන තමයි තණ්හාව උපදින්නේ. නොතේරෙන තාක්කල් එත නිවසමානෝ නිවිසති. වාසය කරන්නේ එතන. ධර්මයේ තේරෙන දවසට එතනින් තණ්හාව අයින් වෙලා යනවා. පහියමානෝ පහියති. අන්න පහියමානෝ ඉගෙන ගන්න වෙනවා. උපදින හැටි, වැඩෙන හැටි සහ ප්‍රහීන වෙන හැටි ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙන ගැනීමේදී ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ ඔබ ළඟ සිදුවෙන්නා වූ දේ ඇහැට පේන්නේ නැහැ. අනුමාන ඥානයකින් තේරුම් ගන්න ඕන. ඇහැ තුළ රූප තණ්හාව හටගන්නේ රූපය මම කොට ගන්න නිසා. ඒ රූපය කියන්නේ ඇහැට හම්බ වෙන රූපය. ඒක හතුරා හෝ මිතුරා. හතුරා නම් ඇලෙනවා, මිතුරා නම් ඇලෙනවා, හතුරා නම් ගැටෙනවා. ඇලීමත් වේදනාවක්, ගැටීමක් වේදනාව විඳිනවා. අරමුණ විඳිනවා. අරමුණ ඥාතියා හෝ හතුරා මිතුරා වශයෙන් හඳුනනවා. සංඥා. හොඳ නම් ඇලෙනවා, නරකම් ගැටෙනවා. ඒක තමයි ලෝභ මොහ කරනවා නැත්නම් තණ්හා කරනවා කියන්නේ. සංඛාර. අபிසංකාර කියලා කතා කරනවා. සංකාර ස්කන්ධය කියලා කියනවා. සංචේතනා කියලා කතා කරනවා. ඕන වචනයක් ගන්න. මේ ඇස තුළ රූපය මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර සහ විඥාන කියන පහක් හට ගන්නවා. එතකොට අන්න ඒ ස්කන්ධ පංචකය තුළ තියෙන රූප තණ්හාව. කන තුළ ශබ්දය මුල් කොටගත් රූප, වේදනා, සංඥා, සංකාර පහක් හට ගන්නවා. ඒකේ තියෙන ශබ්ද තණ්හාව. ඒවගේ ස්කන්ධ පහෙන් පහට ඇසෙන්, කනට, කනෙන්, නාසයට, නාසයෙන්, දිවට, ඇස තුළමත් බොහෝ වෙලා මෙසේ ස්කන්ධ පහේව හටගෙන නැතමින් ඒ අරමුණට ඇලීම ගැටීම සිද්ධ වෙනවා. ස්කන්ධ පහට ඇලුනහම නිකන් නැති වෙන්න බෑ. නිකන් නැති වෙන ස්කන්ධ පහ. ඇලුනොත් නැතුන ඉතුරු වෙන්නේ සසරට බැඳිලා. අන්නේ ඇලෙනවට කියනවා පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ බවට පත් කරගන්නවායි කියලා. ඉතින් ඒක තේරෙන්න ඕනනේ. දුක තේරෙන්න පංච උපාදානස්කන්ධය තේරෙන්න ඕන. තෙරුවන් සරණ ගිහින් හිටියට එතනින් එහාට දකින්න නැත්නම්, පන්සිල් රැක්කට එතනින් එහාට ගියේ නැත්නම් කොහොමද තේරෙන්නේ? ඒ නිසා මේක පෙන්නනවා වැදගත් කරුණක් මේකේ. මේ නිවන් මඟ සඳහා. අන්නේ කරුණට ලැබෙන්න ඕන කෙනෙක්. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා කවුද හම්බ වෙන්න ඕන? සත්පුරුෂ සංසේවය හම්බ වෙන්න ඕන. නිවන් මඟම හෙළි කිරීමයි සත්පුරුෂ සංසේවය වෙන මොකක්වත්ම නෙමෙයි. ඊට පල්ලෙහා අර්ථ තියෙන්න පුළුවන් සමාජයේ. ඔවුන් මේ සද්ධර්මයට යන පාර කියලා දෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය. මේ දෙක නැතුව
ඊට එහා තුන්වෙනි හතරවෙනි ඉලක්කයට යන්න බෑ. දැන් මේක අහනකොට ඔබට සුතමේ ඥානය හම්බ වෙනවා. නැත්නම් සුතමේ ප්‍රඥාව හම්බ වෙනවා. දැන් හිතලා බලනකොට ඇත්ත නෙන්නම් කියලා චින්තාමේ ප්‍රඥාව හම්බ වෙයි. එතකොට ඒ තේරෙවි ඔබ එහෙනම් අයෝනිසෝ මනසිකාරයෙන් සතරට ඇලෙමින් හිටියේ දැන් මනසිකාරය යෝනිසෝ කරගන්න වෙයි කියලා. දැන් ඔබට යන්න වෙනවා ඊට පස්සේ අර පටිසෝතගාමීත්වයේ බුදුන් වෙත යන ධම්ම අනුධම්ම පටිපදාව. තවත් සූත්‍ර දේශනාවල ක්‍රම තියෙන්න පුළුවනි. නමුත් කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම පටිපදාවෙන් තොර නිවන් මඟක් නැහැ. ඒ සද්ධර්ම ශ්‍රවණය පොත් කියවීමෙන් වෙන්න පුළුවනි. ඔබ සම්මුතියේ පුද්ගලයෙක් වශයෙන් ඉන්න තැන ඉඳලා එහාට ආරි සත්‍ය හොයාගෙන යන්න වෙනවා. නමුත් මෙසේ මේ පුද්ගලයාට දොරවල් 6 නිසා හටගන්නා වූ සායුධ තණ්හාවක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. ඔබ අහනවා ඇති තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා. එහෙනම් තණ්හා කිරීමෙන් ලැබෙන සැපත දුක කිව්වම හරියන්නේ. උපජ්ජමාන උපජ්ජති නිවසමාන නිවසති. උපදිනවා නම් උපදින්නේ, වාසය කරනවා නම් වාසය කරන්නේ කොහෙද? ඇහි කනේ නාසයේ දිවේ කයේ. එහෙනම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් බැහැර වෙන්නත් ඕන. ඇයි අපිට මේ සම්බුදු සසුන තුළ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් තණ්හාව බැහැර කරන්න බැරි වුණේ? හොයලා බලන්න ඕන කාරණයක්. එතකොට අහුවෙනවා ග්‍රාමීය සමාජය තුළ පංචස්කන්ධ පදයේ ත්‍රිපිටකේ විග්‍රහ කරන ආකාරයෙන් හඳුනාගෙන නැහැ. ඔවුන් නමක් විතරයි. පංචස්කන්ධය කියන්නේ මිනිස්සෙකුට නමක්. ස්ත්‍රියට පුරුෂයෙක් වෙනුවෙන් පාවිච්චි කරන නමක් විතරයි. ඔවුන් සමහරු භාවිතා කරන ආකාරය. තව එහාට මේ ධර්මයන් විකෘත වීමේදී මේකට කොහෙන් ආවද දන්නේ නැහැ. ඔය රූප තණ්හා, ශබ්ද තණ්හා අතෑරලා වෙන නාම රූප දෙකක් කතා කරනවා. එතකොට ස්කන්ධ පහෙන් කොටසක් රූප, කොටසක් නාම. වේදනා සංඥා සංකාර නාම. රූප ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ. අදටත් පොතපත සහ බහුතරයක් එහෙම තමයි ධර්ම දේශනා කරන්නේ. ඔවුන්වත් මේක අහලා කල්පනා කරන්නේ නැද්ද දන්නේ නැහැ. ඔවුන්ට හිතලා බලන්න විදිහක් නැද්ද? මේ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීර පඨවි ආපෝ තේජෝ නම් එහෙනම් ඒ පඨවි ආපෝ තේජෝ වලින් හැදෙන සත්තු තමයි අණ්ඩජ ජලාබුදු සංසේදජ කියලා කියන්නේ. ඔවුන්ට තමයි ඝන කයක් හැදෙන්නේ ආහාරයෙන් ගන්න. අපි හැදෙනවා මව කුසක් තුල, කිකිලියා වගේ සතෙක් හැදෙනවා බිත්තරයක් තුල, පණුව වගේ සත්තු හැදෙනවා පිළ මේ කුණු ගොඩක් තුල. එහෙම නැත්නම් මේ පුංචි සතෙක් අමාර්ගයෙන් පිළවෙක් මාර්ගයෙන්. ඒ ඔක්කොම එතකොට ආහාර ගන්න නේද? අම්බපාලී අඹ ගහට ඉපදුනා කිව්වට හරි තව කවුරු හරි අඹ ගහක් ඉපදුනා කියලා එහෙම උපාතික ප්‍රතිසන්දියක් නැහැ. එහෙනේ දැනුත් තියෙන්නේ ඔය ගස් යට දාලා ගිහින් තියනවා, වසිකිලි වල දාලා ගිහින් රෝහල් වල බස් නැවතුම්පල. උපපාතිකද ඒගොල්ලොත් එතකොට. අම්මලා යම් කිසි අභාග්‍යයට මුහුණ දීපුවම දරුවා දාලා ගියාපුවම අම්මෙත් තාත්තෙත් නැද්ද? නෑ. දරුවෙක් මව් කුසක් තුළ හැදෙන්න ඕන කොහෙ වුණත් මාස 9ක් තිස්සේ. අම ගහ කර නිකන් හිටියා කිව්වොත් එහෙම එක කතාවක තියෙනවා මං හිතන්නේ ජීවක කුමාරයේ කතාව වෙන්න ඇති. ගැබක් පිටින් දාලා ගිහින් ගින්දර දාලා ගිහින් තිබිලා. නමුත් වාසනාවට පිනට අනිත් ඔක්කොම පිච්චුණත් පිච්චුන්නේ නැතුව ගැබ තුල ඉඳලා දරුවා ගත්තයි කියලා. ඉතින් ඒක ඕපාතිකද එතකොට? ඒ විද්‍යානුකූලව හිතන්නේ නැත්තේ. ඒ නිසා ඝනකයක් රූප කියලා ගත්තොත් අණ්ඩජ ජලාබුදු සංසේද විතරයි. ඕපපාතික ගලපන්න බෑ. නමුත් අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ ඝනකයකින් හැදෙනව නෙවෙයි. ඝනකයකින් හැදුනොත් ජරාව ව්‍යාධිය තියෙනවා. දිරායාම ව්‍යාධිය මහලු වීම. ඒ දෙවියන් සම්බන්ධයෙන් තියෙන ಜಾති තියෙනවා, මරණ තියෙනවා, ජරා ව්‍යාධි නෑ කියලා. මෙතන පිටකේ තියෙනවා.
ඒ ජරා ව්‍යාධි නැති දෙවියන්ට පඨවි ආපෝ තේජෝ වලින් ශරීරයක් නැති හින්දා බව තේරුම් ගන්නවද ඔබ? එතකොට රූප කියන්නේ මොනවද එහෙනම්? ඔය පංචස්කන්ධේ රූප අපිට විතරද තියෙන්නේ? නෑ, අපායෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා, සක්කාය කියන එක. පංච උපාදානස්කන්ධය. අපට ප්‍රතිසන්දි ඔප්පු කරගන්න බැරි වෙලා තිබෙන්නේ. ඔය රූප ශරීරය කියලා ගන්න නිසා තමයි. දැන් ඇහැට හම්බ වෙන රූපේ අරමුණක්, කනට හම්බ වෙන ශබ්දේ අරමුණක්, නාටම අරමුණක් නේ අර. ඒ අරමුණට එන එකනේ රූප ශබ්ද ගන්ධ රස තණ්හා කියලා කියන්නේ. ඉතින් අපායෙත් අරමුණක් තියෙනවා පාපේනේ. ඉතින් පාපේ අරමුණක්. දිව්‍ය ලෝකේ අරමුණක් තියෙනවා පින අරමුණක්. බඹලෝ අරමුණක් තියෙනවා ධානසෝය අරමුණක්. ඒ අරමුණ මුල් කොට වේදනා සංඥා සංකාර පහළ වෙන. ඒතකොට ගැටලුවක් නැහැනේ. තේරුම් ගන්න ඕන කාරණාව ඒකයි. එබැවින් අපට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාය නැති කරන්න ඕන සතර දුකින් මිදෙන්න. නමුත් ඒ නැති කරන්න නම් ඇහේදී කනේදී නාසයේදී දිවේදී කයේදී ඒ අරමුණ කෙරෙහි තියෙන තණ්හාව නැති කරන්න ඕන. නමුත් පංචස්කන්ධ විග්‍රහයේ රූප කියන්නේ ශරීරය කරපු ගමන් තණ්හායට යොදන්න බෑ. අහලා තියෙනවා නම් තේරුම් ගන්නේවි. අහලා නැත්නම් අහම්බෙන් හරි ඇහුනොත් තමයි ධර්මයේ වැරදීම තුලයි අපිට මේක බැරි කියන එක තේරුම් ගන්නෙ. ඒ නිසා විචක්ෂණ විමර්ශන ඥානයක් නැතුව කවුරු හරි කීවට කටපාඩමට කීවට මේ වැඩේ වෙන්නේ නැහැ. ඔබ පිළිගන්නවානේ තණ්හාය විපමුත්තස්ස නතිසෝකෝකතෝ බයං. තණ්හාව නැති වුනහම තමයි දැන් මෙන්න මේ පංචස්කන්ධ කියන ධර්මතාවයේ පංචසිල් වල අටසිල් වල මොන සිල් වල හිටියත් ස්කන්ධ පහ. දැන් ඒකට එන අදේ මගේ ආත්මකට ගැනීමෙන් තමයි පව් සිද්ධ වෙන්නේ. හරි පින් සිද්ධ වෙන්නේ. හරි සසරට බැඳෙන්නේ. සසරට බැඳීමෙන් වැහෙන්නේ නෙවීම. බැඳෙන්නේ නැත්නම් එතනම තියෙන නෙවීම. ඒ නිසා බැඳී අවසන් කිරීම වෙනුවට නොබැඳී අවසන් කරන්නේ කොහොමද කියලා බණ අහලා තේරුම් ගන්න වෙනවා. බැඳී අවසන් කරනවාට කියනවා පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා. එහෙනම් සසරට බැඳෙනවා. මොනවද බැඳෙන්නේ? අපුඤ්ඤාභි සංකාරයෙන් සසරට බැඳේ, පුඤ්ඤාභි සංකාරයෙන් සසරට බැඳේ, ආනිජ්ජාභි සංකාරයෙන් සසරට බැඳේ. අபிසංකාර රැස් කරමින් අවිද්‍යාවක් තුල සසර යන්න ඇරුණාම බුදුබණ තේරෙනතුරු අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයට යන්න බෑ කාටවත්. ඒ මොහොතම ඒ බැඳී අවසන් කරන මොහොතම නොබැඳී අවසන් කරන්නට වීරයක් උත්සාහයක් හැකියාවක් තිබෙනවා. ඇයි සසර ඊටා භයානකයි. සසර හදාගත්ත දෙයක්. නිවීම තිබේදී නිවීමට උඩින් සසරක් හදාන ඒකේ තියෙන දුක් තමයි විඳින්නේ. නමුත් මේ මාෂය කරන්න පුළුවන් නම් එහෙනම් එදා සිට අද දක්වා තිබුණ ඉදිරියටත් තියෙන මේ අපිට හම්බුනේ නැති බැහිච්ච තැන. අන්න බුදු වුණා කියන්නේ මේ தත්ත්වය දැක්ක එක. උන්වහන්සේ මෙන්න මේ தත්ත්වයට තමයි ධර්මයේ නැත්තම් බුදුන් කියලා වදාරලා තිබෙන්නේ. අපි මේවට අර්ථ ගන්න හැදුවට පිළිමේ හරි ශරීරේ හරි කියලා අර ධර්මයේ දකීද බුදුන් දකී කියන එකෙන් වෙන්නන්නේ ඒකනේ. දැන් මෙන්න මේ ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනකොට නිරෝධ වෙනවා කියලා එකක් තේරෙන්න ඕනේ. උපාදාන වෙලා අවසන් වෙනවා නම් නිරෝධ වෙන්නේ අනාගත ඵල උපදින්න හේතු තියෙනවා. උපාදාන නොවි අවසන් වෙනකොට නිරෝධ වෙනකොට හම්බ වෙන්නේ බුදුන්. මොකද භව නිරෝධා නිබ්බාණං. ඒ භව වෙන එක නිරෝධ වෙනවා. එතකොට අන්න ඒක දැක්කයින් පස්සේ අපි ස්කන්ධ පහෙන් පහට නැසෙන දෙකක් තියෙන්නේ. අපි සසර හදන්නේ නැසෙනට අනාගතයට හේතු තියෙන නිසා. ඒ නිසා එවිට ස්කන්ධ පහ නැමැති අරමුණ තුළ අතීතයෙන් ගැනීමයි වර්තමානයේ විඳීමයි අනාගතයට තැවීමයි කියන තුනම පෘථග්ජන පුද්ගලයා අතින් සිද්ධ වෙනවා කියන එක තේරෙන්න ඕන. ඒ සසර අර මම උදාහරණයක් වශයෙන් පෙන්වනවා. හිටගෙන ඉඳලා එක පාදයක් ඉස්සරහට තියෙනවා. ගමනක් වෙන්නේ නැහැ. දැන් අනිත් පාදේ පසු පාදේ. ඒක අරන් අර අතෙන්නට ඉස්සරහින් තිබ්බහම මේක ඉදිරි පාදේ අරක පසු පාදේ වෙනවා.
ඉදිරියට තියෙන පාදයේම ඊළඟ පාදයේ තිබ්බහම පසු පාදේ වෙනවා වගේ ඉස්සරහට තියෙන පව පින ධානයේ ආපහු අතීතෙන් එන්නේ. උපන්න කුසල් කියන්නේ ඒවට. ඒව ඇවිදින් ඉවර වෙන්න ඕන. මේ මොහොත අනාගතයට නොතබා අවසන් කරන්නට අවශ්‍ය ධර්ම අවබෝධය ලැබෙන්න ඕන ඔබට. අන්න ඒකට තමයි සතිය වඩනවායි කියන්නේ. එතකොට මෙතනදී භව ගාමී එක වෙනුවට භව නිරෝධී වෙනවා නම් තමයි තෙරුවන් සරණ ක්‍රියාත්මක වෙන්නේ. භව ගාමී කාටවත් තෙරුවන් සරණ ක්‍රියාත්මක නැහැ. භව නිරෝධ ගාමී ප්‍රතිපදාවක් කියන්නේ ඒකයි. අරමුණ තුල තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා මේ මොහොතේ ඕනෑ කෙනෙකුට අරමුණ තුල තණ්හා නැත්නම් උපාදාන නැහැ භව නැහැ විද්‍යා විමුක්ති අන්න බුදුන් වෙත යන පාර. භව නිරෝධය භව ගාමී ප්‍රමාදය. එනිසා අපට ගැඹුරු දහමක් හදාරන්න බැරි වුණාම අපි පව උපාදානයෙන් භවගාමී වෙනවා, අපි නෝපාදානයෙන් භවගාමී වෙනවා, ධාන උපාදානයෙන් භවගාමී වෙනවා. ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ බුදුන් වෙත යන තියෙන පාර වහ ගන්නවා. ඒ නිසා මරණයෙන් එහා පැත්තේ තියෙන නිවනක් ගැන විශ්වාස කරන්න එපා. අනාගත බුදුහාමුදුරුවෝ ලබා දෙන නිවනක් ගැන විශ්වාස කරන්න එපා. ඔබ ළඟ තියෙන අනිවීමක්. ඔබ විමසලිමත් වෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන්නේ මොනවද? ඒවා ඔබේ හිතේ අදහස් පහළ වෙන සිතුවිලි. ඒවා නිසායි නිවීම වැහිලා තියෙන්නේ. ඒ ටික නැති කරගන්නේ කොහොමද කියලා බලන්න. යට කරන්නේ නැතුව. ඒවායින් වැහිලා නම් තියෙන්නේ ඒවා නැතුවම නිවීම හම්බ වෙයි. ඔය ඔබේ නිදානේ ඔබ ඉවර කරගන්න කියලා කියන්නේ ඕන ඕකයි. නිදානේ තියෙනවා හැමෝම ගාවා. නමුත් උඩින් නිදාන තියෙන්නේ මොනවෙන් හරි වැහිලානේ. අන්න ඒ ටික අයින් කරගන්නයි මේ වීරියක් තියෙන්න ඕන. ඒක තමයි ක්ලේශ ප්‍රහීන මාර්ගය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක තමයි විදසුන් වැඩිම කියලා කියන්නේ. අරමුණක් අරගෙන අරමුණු වෙන්න දෙන්නේ නැතුව සමාධියක ඉන්න එක නෙමෙයි එනේන අරමුණ නිරෝධ කරන එක. එතකොට ඒක අපූර්වට ස්කන්ධ පංචක අනිදුක්ඛ අනාත්මය බලන තැනට වැටෙයි. ඔය වැඩේ කරනවා නම් අනිකුත් සියලු ධර්ම කරුණුත් එතන කෙරෙයි. මෙම කරුණු පැහැදිලි කිරීම ඔබ ඉන්නා වූ ත්‍රිවිධ රත්නයේ අර්ථමය තෙරුවන්ගේ අරුත ගැඹුරට වටහා ගන්නත් පංචශීලයේ ප්‍රතිඵල තේරුම් ගන්නටත් නිවන් මඟ හෙළි කර ගන්නටත් හේතු වාසනාව වේවායි කියන පැහැදිලි කිරීම කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක බෞතුන් විසින් තිසරණ සහිත පන්සිල් රකිමින් නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආකාරය පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. දායකත්වයේ දරනු ලබන්නේ ඩුබායිහි සේවයේ නියුතු ජයන්ත කරුණාතිලක සුජාන් වසන්ත සහ දයාලාල් නන්ද කුමාරයන් අය විසින්. අරමුණු ආදරණීය දෙමව්පියන් ඇතුළු සියලු කල්යාණ මිත්‍රයින් හටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් වූ නිවන් මඟ පූර්ණයේ පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ධර්ම ශ්‍රවණයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරුණේ දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උත් එක එක්කෙනාට ප්‍රාර්ථනීය බෝධි තියෙන්න පුළුවන්. ඒකට අපිට විරුද්ධ වෙන්න බෑනේ නේද? කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනාටමත් රෝගවලින් පීඩාවටපත් සෑම සියලු දෙනාටමත් කායිකවත් මානසිකවත් සුවපත් භාවය ලැබීමට මෙව ධර්ම අවබෝධය හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා කරවා ගැනීම තුළින් ධර්ම දානයක් දීම තුළින් සවන් දීම තුළින් ඔබ ලබා ගත්තා වූ මේ ධර්ම අවබෝධය ඔබ බලාපොරොත්තු වන පරිදි මව්පිය ගුරුවර නෑදෑ බන්දු මිත්‍රාදී රටවාසී ලෝකවාසී සහ අනුග්‍රහ බවතුන් වශයෙන් ඔබ හැම දිනාටමත් සදහම් අවබෝධය පිණිස හේතු වාසනා වේවා. ඒ තුලින් ත්‍රිලක්ෂණය ගැඹුර තේරුම් ගන්නට ලැබීම තුලින් නැත්නම් තෙරුවන් සරණී ගැඹුර තේරුම් ගන්නට ලැබීම තුලින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබටත් නිවෙන සැනසෙන මංපෙත් විවර වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං